හේතු ඉතින් එකක් නෙවෙයි ගොඩක් තියෙනවා. ඔය ෆෝලේට් එහෙම නැත්නම් අයර්න් ඉන්ටේක් එක අඩු වුණොත් ඩිමාන්ඩ් එකට හරියන්න හොඳ ඉන්ටේක් එකක් නැති වෙන ප්‍රෙග්නන්සි වගේ වෙලාවල් වලදී අයර්න් ඩෙෆිෂියන්සි වගේ ඇනීමියා එන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රොනික් බ්ලීඩින් මෙන්ස්ට්රුේෂන් වගේ බ්ලඩ් ලොස් වෙන කන්ඩිෂන් වලදී ඇනීමියා එන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රීවියස් සර්ජරි එකක් වගේ කරලා තියෙනවා නම් ඒකදී බ්ලඩ් ලොස් වෙලා තියෙනවා නම් ගොඩක් ඒ වගේ වෙලාවලදී ඊට පස්සේ ඇනීමික් කන්ඩිෂන් එන්න පුළුවන්. ඒ වගේ ඊට පස්සේ ඇස්ප්‍රින් මේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග් ගැන ඉස්සරහට කතා කරනවා. ඒ වගේ කන්ඩිෂන් වලදී ඇනීමියා එන්න පුළුවන්. ඒතර ඉන්වෙස්ටිගේෂන් විදියට අපිට කරන්න පුළුවන් හිමොග්ලොබින් ලෙවල් එක බහින එක, ෆුල් බ්ලඩ් කවුන්ට්, බ්ලඩ් පික්චර් වගේ බලලා අපිට පුළුවන් මෝපොලොජි එක බලලා RBC වල නොමොසිටික්ද මැක්‍රොසිටික්ද මයික්‍රොසිටික්ද කියලා අඳුරගන්න. ඊට පස්සේ අයර්න් ඩෙෆිෂියන්සි ඇනීමියා වගේ කන්ඩිෂන් එකකදී අපිට සීරම් ෆෙරිටින්, සීරම් අයර්න් බයින්ඩින් කැපැසිටි වගේ එකක් බලන්න පුළුවන්. බෝන් මැරෝ ස්ටේන් එක බලන්න පුළුවන්. බෝන් මැරෝ වල මොකක් ප්‍රශ්නයක් තියෙනවා ද කියලා බලන්න. and vitamin B12 folic acid level බලන්නත් පුළුවන්. ඊට පස්සේ අයර්න් ඩෙෆිෂියන්සි ඇනීමියා එකක් ගැන වෙනම පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. ක්ලිනිකල් ෆීචර්ස් විතරව දාලා තියෙනනේ. බ්‍රිටල් hair, spoon shape nails කියන්නේ ඔය කොලිනයිචියා කියන එක තමයි. හැන්දක් වගේ වෙනවා මේ නියපොතු වල මතු පිට. එතකොට ඒක ගොඩක් වෙලාවට සිවියර් අයර්න් ඩෙෆිෂියන්සි ඇනීමියා එකක ලක්ෂණයක්. ඊට පස්සේ ග්ලොසයිටිස් කියන්නේත් ඒ වගේ. ඇන්ගියුලෝසොමටයිටිස් කියන්නේ කටේ අර දෙපැත්තේ කෝනර්ස් වල මේ අල්සර් එන එක. මේ ග්ලොසයිටිස් එන්න හේතුව අපි කලින් කිව්වා. අර මයොග්ලොබින් අඩු වෙන නිසා මේ අයර්න් අඩු වෙද්දි මයොග්ලොබින් මේ දිවේ එහෙම පේශි වල අන්තර්ගත වෙනවා. එතකොට මයොග්ලොබින් අඩු වුණාන් පස්සේ ඒ එන මසල් වල ඩිෆෙක්ට් කරන නිසා තමයි දිවේ ඉදිමෙන්න ගන්න. එතකොට ඒ ගැන දිවේ තියෙන සපෝට් එක අඩු වෙලා වගේ. එතකොට දිවේ ඉදිමෙන්න පුළුවන්, ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන් ලේසියෙන්ම. ඒ ඉන්ෆෙක්ට් වෙන එක නිසා තමයි අපි කියන ග්ලොසයිටිස් කියලා. අයිටිස් කියලා එන්නේ හැම වෙලාවෙම ඉන්ෆෙක්ෂන්ස් වලදී. බ්‍රිටල් hair කියන්නේ එතකොට ඒ වගේ කියන්නේ hair තියෙන ඒවා වීක් වෙනවා. ඒතර ඒකට හේතුව දැන් ඇනීමික් කන්ඩිෂන් එකකදී හිමොග්ලොබින් ලෙවල්ස් අඩු වෙන ඇඟේ. ඒ නිසා බ්ලඩ් උනත් මේ ඇඟේ වයිටල් ඕගන්ස් වලට තමයි මේ වගේ කන්ඩිෂන් එකකදී හැම වෙලාවෙම ඒ බ්ලඩ් ටික යොමු කරවන්නේ. ඇඟේ වයිටල් ඕගන්ස් වලට. එතකොට එච්චරම ලොකු ඉම්පෝටන්ට් නැති ටිෂුස් වලට බ්ලඩ් සප්ලයි එක අඩු වෙනවා. එතකොට හැම කෙස් වලට ඒ වගේ. එතකොට ඒවට ලැබෙන ඔක්සිජන් සප්ලයි එක අඩු වෙද්දි තමයි ඒවා ස්කින් එකේ ඩිසෝඩර්ස් එන්න පුළුවන් එක. ඊට පස්සේ hair වල ඩිසෝඩර්ස් එන්න පුළුවන්, බ්‍රිටල් hair. ඒ වගේ කන්ඩිෂන් ඉන්නේ හින්දා. එතකොට අයර්න් ඩෙෆිෂියන්සි ඇනීමියා තමයි සාමාන්‍ය කොමනස්ම ඇනීමියා එක. පේෂන්ට්ලා අතර වාර්තා වෙන. එතකොට ගොඩක් වෙලාවට හේතු වෙන්න පුළුවන් කොලොස් එක වැඩි වෙලා. එහෙම නැත්නම් අයර්න් ඇබ්සෝප්ෂන් එක අඩු වෙලා. එහෙම නැත්නම් ඉන්ටේක් එකම අඩු වෙලා. එතකොට ඒ එක කන්ඩිෂන් වලට පොඩ්ඩක් උදාහරණ ටිකක් මතක තියාගෙන ඉන්න වෙනවා. ඔය හුක්කෝම්, ඊට පස්සේ හිමොරොයිඩ්ස්, පෙප්ටික් අල්සර්ස්, ඉසිපැජියල් වෙරිසස් ඒ වගේ කන්ඩිෂන් කියන්නේ ගොඩක් වෙලාවට ක්‍රොනික් බ්ලඩ් ලොස් වෙන කන්ඩිෂන්. ඒ ක්‍රොනික් බ්ලඩ් ලොස් වලදී අයර්න් ඩෙෆිෂියන්සි එන්න පුළුවන්. ඇබ්සෝප්ෂන් එක අඩු වෙන කන්ඩිෂන් අපි කියන මැල් ඇබ්සෝප්ෂන්. එතකොට ගැස්ට්‍රික් සර්ජරි එකක් කරලා තියෙන කෙනෙක්ගේ, එහෙම නැත්නම් සීලියක් ඩිසීස්, ගැස්ට්‍රික් අල්සර්ස් තියෙන කෙනෙක්ගේ ඇබ්සෝප්ෂන් අඩු වෙන්න පුළුවන්. දැන් ස්ටොමක් එකේ තියෙන HCl වලින් අපි ගන්න ආහාරවල තියෙන ෆෙරස් කරන. එතකොට ෆෙරස් ෆෝම් එකෙන් තමයි අපේ ඇඟෙන් ඇබ්සෝබ් කරන්න ලීසි. එතකොට ෆෙරික් ෆෝම් එකෙන් අපේ ඇඟට අපි ඉන්ටේක් කරගන්න ආහාරවල තියෙන අයර්න් ෆෙරික් ෆෝම් එකෙන්ම ඇබ්සෝබ් කරගන්න බෑ ඇඟට. ඒතර ඒක ෆෙරස් බවට කන්වර්ට් කරන්නේ HCl වලින්. එතකොට HCl සික්‍රීෂන් ඩිෆිෂන්ට් වුණොත් මොකක්යි ගැස්ට්‍රික් සර්ජරි එකක් කරලා තියෙනවා නම්, ගැස්ට්‍රික් අල්සර්ස් තියෙනවා නම්, ඒ වගේ වෙලාවදී HCl සික්‍රීෂන් අඩු වෙනවා. ඒතර ඒ වගේ වෙලාවලදී ෆෙරික් ෆෝම් එකෙන් අපි ඉන්ටේක් කරන අයර්න් අපිට පුරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ කන්ඩිෂන් වලදී අයර්න් ඩෙෆිෂියන්සි ඇනීමියා එන්න පුළුවන්. ඊට පස්සේ පුවර් ඉන්ටේක් කියන්නේ අපි හිතමු ප්‍රෙග්නන්සි එහෙම නැත්නම් වේගෙන් ග්‍රෝ වෙන
අවධියක වගේ ඉන්න කෙනෙක්ගේ නම් ඒ වගේ කෙනෙක්ගේ අයන් මේ ඩිමාන්ඩ් එක වැඩි. ඒතකොට අපි ඒ ඩිමාන්ඩ් එකට හරියන්න අපි ඉන්ටේක් කරේ නැත්තම් ඒ වගේ වෙලාවලදීත් අයන් ඩිෆිෂන්සි එකක් එන්න පුළුවන්. ඕක තියෙන ඉතින් ඔය ෆීචර්ස් ටික අපි ගොඩක් ඒවා කතා කරලා තියෙන්නේ. ඉන්වෙස්ටිගේෂන්ස් වල ටෝටල් අයන් බයින්ඩින් කැපැසිටි නම් වැඩි වෙනවා. නමුත් ෆෙරිටින් අයන් වගේ ලෙවල්ස් අඩු වෙනවා. බ්ලඩ් පික්චර් එකක් බලලා මෝපොලොජි එක අනුව බලන්න පුළුවන් මයික්‍රොසිටික් වෙනවා අයන් ඩෙෆිෂන්සි වලදී. ඊට අමතරව හිමොග්ලොබින් අඩු වෙන නිසා හයිපෝක්‍රොමික් නුත් වෙනවා. ට්‍රීට්මන්ට් වෙන විදියට අන්ඩර්ලයින් කෝස් එක අයින් කරන එක තමයි ගොඩක්ම කරන්න පුළුවන් දේ. අනිත් එක අයන් අඩු නිසා අයන් අපිට පිටින් ඕරල් තෙරපි එකක් දෙන්න පුළුවන්. පෙරස් සල්ෆේට් වගේ තමයි දෙන්නේ. එතකොට ඉන්ටර්මස්කියුලර් ඉන්ටර්වීනස් දෙන්න පුළුවන්. ඊට පස්සේ සිවියර් ෆෝම් එකක් නම් ඒක අපිට බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක්ම කරන්න වෙනවා. විටමින් B12 ඩිෆිෂන්සි and folate ඩිෆිෂන්සි ඔය දෙකම එකට වගේ යන දෙකක්. ඒතර අපි කිව්ව එකේ ඒ දෙකම ඕන අපි DNA සින්තසිස් එකට බයෝකෙමිස්ට්‍රි වල නියුක්ලියෝටයිඩ් මෙටබොලිසම් පාඩමේදී හොඳට කතා කරනවා. විටමින් B12 and folate දෙකම DNA සින්තසිස් එකට ඕන. ඒතර DNA හදාගන්න බෑ කියන අපි කිව්ව කලින් සෙල් ඩිවිෂන් වෙන අමාරු. ඒ නිසා උඩ ලෙවල් වල සෙල්ස් ඩිවිෂන් වෙන බැරුව නවතිනවා. එතකොට මැක්‍රොසිටික් තමයි කන්ඩිෂන් එක. එතකොට මෙගලොබ්ලාස්ටික් මැක්‍රොසිටික්. විටමින් B12 ඩිෆිෂන්ට් වෙන්න පුළුවන් ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එක අඩු වුණොත් වගේ ગેස්ට්‍රෙක්ටොමි එකක් කරොත් එහෙම නැත්නම් ටර්මිනල් ILM එක අයින් කර. මොකද ටර්මිනල් ILM එකෙන් තමයි විටමින් B12 ඇබ්සෝප්ෂන් එක වෙන්නේ. ඊළඟට විටමින් B12 ඇබ්සෝප්ෂන් කරන්න ඕන අනිත් එක්කෙනා තමයි ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එක. ඒතර ඒක ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එක හදන්නේ ස්ටොමක් එකේ. එතකොට ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එක ඩිෆිෂන්ට් වෙන කන්ඩිෂන් වලදී විටමින් B12 ඩිෆිෂන්ට් එකක් එන්න පුළුවන්. සීලියක් ඩිසීස් වගේ කන්ඩිෂන් වලදී ෆෝලික් ඇසිඩ් අඩු වෙන්න පුළුවන් අපේ ඇඟට. සීලියක් ඩිසීස් ඊළඟට ગેස්ට්‍රෙක්ටොමි වල කොම්ප්ලිකේෂන් වගේ ඒවා හොඳට කතා කරනවා GIT පාඩමේදී. විටමින් B12 and folic acid deficiency වලදී අපි කිව්වා මැක්‍රොසිටික් මෙගලොබ්ලාස්ටික් ඇනීමියා එකක් තමයි එන්නේ. ඒ නිසා මීන් කෝපස්කියුලර් වොලියුම් එහෙම වැඩි වෙනවා. නමුත් සෙල් ඩිවිෂන් එක අඩු නිසා අන්තිමේදී RBC count එක අඩු වෙන නිසා පැක් සෙල් වොලියුම් RBC count hemoglobin level ඒ ඔක්කොම අඩුයි. ඒතර මේ වගේ මෙගලොබ්ලාස්ටික් ඇනීමික් කන්ඩිෂන් එකකට ට්‍රීට්මන්ට් එකක් විදියට අපි කවදාවත් විටමින් B12 හරි folate හරි තනියම දෙන්නේ නැහැ. දෙනවා නම් දෙන්නේ folate and vitamin B12 දෙකම එකට ගොඩක් වෙලාවට. ඔය folate and vitamin B12 කියන දෙන්නම ඒ කියන්නේ සාමාන්‍ය එකට වැඩ කරන දෙන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි කියන්නේ folate වල active form එක වගේ තියාගන්න vitamin B12 on. ඒතර අපි හිතමු කෙනෙක්ට vitamin B12 deficient එකක් තියෙනවා. ඒකයි එයාගේ මෙගලොබ්ලාස්ටික් ඇනීමියා එක එන්නේ. මොකද විටමින් B12 නැතුව folate වල active form එක තියාගන්න බෑ. එහෙම කෙනෙක්ට අපි පිටින් folate විතරක් දෙනවා. එහෙම වුණොත් එයාගේ folate deficient එක correct වෙනවා. එහෙම වෙලා එයාගේ ඇනීමියා එක correct වෙන්න පුළුවන්. නමුත් විටමින් B12 වලින් වෙන functions ටික correct වෙන්නේ නැහැ. එහෙම කෙනෙක්ට අපි folate විතරක් දුන්නොත්. එහෙම වුණොත් වෙන්නේ විටමින් B12 deficient නිසා එන වෙන වෙන symptoms, neurological symptoms වගේ ගොඩක් එන්න පුළුවන් ඒ වගේ patient කෙනෙක්ට. ඒ නිසා ගොඩක් වෙලාවට අපි දෙන්නේ මේ වගේ වෙලාවකදී folate and vitamin B12 දෙකම එකට. හරි. ඊළඟට තියෙන hemolytic anemia. hemolytic anemia එකේදී වෙන්නේ anemia එක ඉන්නේ හේතුව excessively RBC hemolysis වෙන නිසා. එතකොට ඒ hemolysis වෙන්න එක එක හේතු බලපාන්න පුළුවන්. RBC වල defect ඒ වගේ එක එක හේතු බලපාන්න පුළුවන් hemolysis එක වෙන්න. එහෙම හේතු ප්‍රධාන වශයෙන් 4කට බෙදන්න පුළුවන්. RBC membrane එකේ defect එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් hemoglobin වල තියෙන මොකක් හරි අවුලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් RBC එක ඇතුළේ තියෙන enzymes වල තියෙන මොකක් හරි defect එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් immune හේතුවක් වෙන්න පුළුවන්. දැන් hereditary parasitosis කියන්නේ ඒතර ඒ වගේ වෙලාවලදී normal RBC වල shape එකට වඩා ඒ cells වල ගෝලාකාරයි. ඒතකොට cells වල හැඩය වෙනස්. ඒතර ඒ parasitosis වලදී cell වල ගෝලාකාර හැඩය වැඩි වෙන්න normal RBC වලට වඩා ඒවයි fragility එක වැඩි.
සර්කියුලේෂන් එක ඇතුළේ. ඒ නිසා ලයිසිස් වීමේ හැකියාව වැඩි ඒ වගේ කන්ඩිෂන්. ඒතර හෙරිඩිටරි හිමොලිටික් ඇනීමියා වලට කොමන්ම හේතුවක් තමයි ඔය හෙරිඩිටරි ස්පෙරොසයිටොසිස් කියලා කියන්නේ. තැලසීමියා අපි කලින් කතා කරා වගේම ඇල්ෆා බීටා කියලා දෙවර්ගයක් තියෙනවා. ඒතර ඒ වගේ කොහොම හරි වෙන්නේ හිමොග්ලොබින් වල මොකක් හරි එක චේන් වර්ගයක් එක්ක ඇල්ෆා එහෙම නැත්නම් බීටා හැදෙන එක අඩු වෙනවා. ඒතකොට වැඩිපුර හැදෙන චේන් වර්ගයේ ප්‍රෙසිපිටේට් වෙනවා RBC එක ඇතුළේ. ඒ වැඩේදී RBC වල ෂේප් එක වෙනස් වෙලා තමයි එතන ඩිෆෙක්ට් එක එන්නේ. ඒ වගේම සිකල් සෙල් ඇනීමියා වලදීත් වෙන්නේ ඒ වගේම එකක්. හිමොග්ලොබින් චේන් එකේ 6 පොසිෂන් එකේ තියෙන ග්ලූටමේට් වැලින් වලින් රිප්ලේස් වෙනවා. එමයිනෝ ඇසිඩ් එක වෙනස් වෙනවා. ඒ තියෙන මියුටේෂන් එක නිසා. එතකොට එහෙම හිමොග්ලොබින් වල සිකල් හිමොග්ලොබින් වල ආර්ටීරියල් බ්ලඩ් වල අවුලක් නෑ. නමුත් වීනස් බ්ලඩ් වලදී ඒ කියන්නේ ඩියොක්සිජනේටඩ් ෆෝම් එක වෙද්දි හිමොග්ලොබින් වල ස්ටිකි පැචස් කියලා જાතියක් හැදෙනවා. ඒ හිමොග්ලොබින් වල. ඒතර ස්ටිකි පැචස් කියන ඒවා හැදෙන නිසා ඒවා යාබද තියෙන හිමොග්ලොබින් අණු වල තියෙන කම්ප්ලිමන්ටරි සයිට්ස් එක්ක ඒවා එකිනෙක ප්‍රෙසිපිටේට් වෙලා අන්තිමේදී මයික්‍රොෆිලමන්ට්ස් වගේ හැදෙනවා සෙල්ස් ඇතුළේ. ඒ කියන්නේ මේ හිමොග්ලොබින් තමයි සිකල්ඩ් හිමොග්ලොබින් තමයි මේ ප්‍රෙසිපිටේට් වෙන්නේ සෙල්ස් ඇතුළේ. ඒතර ඒක වෙද්දි ඒත් සෙල් එකේ හැඩය වෙනස් වෙන එක තමයි වෙන්නේ. ඉතින් කොහොම හරි සෙල් එකේ හැඩය වෙනස් වෙනවා කියන්නේ ඒක ඩිෆෙක්ටිව් RBC එකක් බවට පත් වෙනවා. ඒතර ඒ වගේ ඒවා ඉක්මනටම normal RBC වලට වඩා කලින් ලයිසිස් වෙලා යනවා සර්කියුලේෂන් එක ඇතුළේ. ඊළඟට එන්සයිම් ඩිෆෙක්ට් ගත්තම G6PD කියලා කියන්නේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් ඩීහයිඩ්‍රොජනේස් එන්සයිම් එක. ඒක ඩිෆෙක්ට් වෙනකොට ඒක ඕන වෙනවා. අපි දන්නවා මේ HMP පාත්‍රයේදී NADPH හදාගන්න. ඒතර NADPH හදාගන්න බැරි වෙනවා G6PD ඩිෆිෂන්සි එකක් තියෙනවා. ඒතර NADPH ඕන ග්ලූටාතයෝන් සයිකල් එක පවත්වා ගන්න. RBC කියල් සෙල්ස් වලට ගොඩක්ම ග්ලූටාතයෝන් වැදගත් වෙනවා. මොකද RBC කියන්නේ නිතරම ඔක්සිජන් එක ගැටෙන කෙනෙක්. ඒ නිසා රියැක්ටිව් ඔක්සිජන් ස්පෙසීස් හැදෙන ප්‍රවණතාවය වැඩි RBCs ඇතුළේ. ඒතර ඒ රියැක්ටිව් ඔක්සිජන් ස්පෙසීස් නියුට්‍රලයිස් කරන්න ග්ලූටාතයෝන් ඕන්. ඒ නිසා ග්ලූටාතයෝන් සයිකල් එක පවත්වා ගන්න බැරි වෙනකොට ඒ රියැක්ටිව් ඔක්සිජන් ස්පෙසීස් නිසා RBC විනාශ වෙන්න පුළුවන් සෙල් මෙම්බ්‍රේන්ස් එහෙම. එතකොට පයිරුවේට් කයිනේස් ඩිෆිෂන්සි එකක්දී වෙන්නේ පයිරුවේට් කයිනේස් කියලා කියන්නේ ග්ලයිකොලිසිය සඳහා අත්‍යවශ්‍ය එන්සයිමයක්. එතකොට ග්ලයිකොලිසියෙන් තමයි RBC වල mainly ATP ප්‍රොඩක්ෂන් එක පවත්වා ගන්න. මොකද නිර්වාශෝෂණය විතරයි තියෙන්නේ. එතකොට ග්ලයිකොලිසිය පවත්වා ගන්න බැරුණා කියන්නේ ATP නෑ. RBC වලට ATP නෑ කියලා කියන්නේ RBC එකේ සෙල් මෙම්බ්‍රේන්ස් වල ඉන්ටෙග්‍රිටි පවත්වා ගන්න බැරි වෙනවා. මොකද ATP නැතුව සෙල් මෙම්බ්‍රේන්ස් වල තියෙන සෝඩියම් පොටෑසියම් ATPase පම්ප් වගේ ඒවා පවත්වා ගන්න බැරි වෙනවා. ඒකෙන් තමයි සෙල් මෙම්බ්‍රේන් එකේ දෙපැත්තේ අයන් කන්සන්ට්‍රේෂන් වගේ ඒවා නියතව තියාගන්න. එතකොට ඒවා පම්ප්ස් ඒ කියන්නේ සෝඩියම් පොටෑසියම් ATPase පම්ප්ස් වගේ ඒවා හරියට තියාගන්න බැරි වෙනකොට වෙන්නේ සෙල් මෙම්බ්‍රේන් වල ඉන්ටෙග්‍රිටි වෙනස් වෙලා සෙල් ලයිසිස් වෙලා යනවා. ඊට පස්සේ ඉමුන් ඩිෆෙක්ට් ගැන අපි ඉස්සරහට කතා කරනවා. RH ඊට පස්සේ ABO incompatibility ඊට පස්සේ auto immune diseases තියෙනවා කොහොමද. ඒ වගේම hemolytic disease of newborn ඒක තමයි HDN කියලා කියන්නේ. ඊට පස්සේ features විදියට jaundice වගේ බලා ගන්න පුළුවන්. මොකද hemolysis එක මෙතෙන්දි වැඩි නිසා hemolysis වැඩි කියන්නේ hemoglobin එළියට වෙලා hemoglobin වලින් bilirubin වගේ ඒවා හැදෙන ප්‍රමාණය වැඩි. ඒතර ඇඟේ bilirubin tempat වෙන tissues වල bilirubin tempat වෙලා jaundice වෙන්න පුළුවන්. ඊට පස්සේ RBC counts අඩු වෙන නිසා erythropoietic secretion වැඩි වෙලා reticulocytosis ඒ කියන්නේ bone marrows වලින් reticulocytes හදලා තියාගන්න ඒවා එළියට දාන ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට reticulocytosis එනවා. ඒ කියන්නේ reticulocyte level එක increase වෙනවා. ඊට පස්සේ hyperbilirubinemia වෙන්න පුළුවන් unconjugated. මොකද මේක pre-hepatic condition එකක් නිසා bilirubin හදන මේ ප්‍රමාණය වැඩි වෙලා නිසා. හැප්ටෝග්ලොබිනුලින් කියන්නේ බයෝකෙමිස්ට්‍රි හොඳට කතා කරනවා. හැප්ටෝග්ලොබිනුලින් කියලා කියන්නේ ප්ලාස්මා ප්‍රෝටීන් එකක්. ඒකේ ෆන්ක්ෂන් එක තමයි ගොඩක් වෙලාවට
එක්ස්ට්‍රා කෝපස්කියුලර් හිමොග්ලොබින් ඒ කියන්නේ RBC වල ඇතුලේ තියෙන හිමොග්ලොබින් නෙමෙයි. කොයිම හරි වෙලාවකින් එළියට ආවොත් ඒ RBC වලින් එළියට එහෙම තියෙන හිමොග්ලොබින් අල්ලගන්න එක. ඒ හිමොග්ලොබින් වලට බයින්ඩ් වෙන එක. ඒ හිමොග්ලොබින් එක බවුන්ඩ් වෙලා ඒවා කිඩ්නි වලින් පෙරිලා යන එක වළක්වන එක. මොකද හිමොග්ලොබින් කිඩ්නි වලින් පෙරුණොත් ඒවා හිමොග්ලොබින් කිඩ්නි වල එක්රැස් වෙලා තව කිඩ්නි ෆේලියර්ස් වගේ එන්න පුළුවන්. ඊට අමතරව හිමොග්ලොබින් ලොස් එකත් වළක්වනවා හිමොග්ලොබින් වලට බැඳිලා. වැදගත්ම දේ තමයි එක්ස්ට්‍රා කෝපස්කියුලර් හිමොග්ලොබින් වලට තමයි හෙප්ටෝග්ලොබියුලින් බැඳෙන්නේ. ඒතකොට හිමොලිටික් කන්ඩිෂන් එකකදී ඇත්තටම හෙප්ටෝග්ලොබියුලින් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. නමුත් සීරම් ලෙවල් ගත්තන් පස්සේ හෙප්ටෝග්ලොබියුලින් අඩු වෙනවා. මොකද නෝමල් හෙප්ටෝග්ලොබියුලින් වලට වඩා ඒ හෙප්ටෝග්ලොබියුලින් එක්ස්ට්‍රා කෝපස්කියුලර් හිමොග්ලොබින් එක බැඳුනට පස්සේ ඒ කම්ප්ලෙක්සස් වල T-half එක අඩුයි. half life එක අඩු වෙන නිසා ඒ කියන්නේ ඒවා කෙලින්ම ඉක්මනට බ්ලඩ් වලින් අයින් කරනවා අපේ ඇඟෙන්. මේ හෙප්ටෝග්ලොබියුලින් හිමොග්ලොබින් එක බැඳුනට පස්සේ. ඒ නිසා තමයි සීරම් හෙප්ටෝග්ලොබියුලින් ලෙවල් එක හිමොලිටික් කන්ඩිෂන් වලදී අඩු වෙන්නේ. ඊට පස්සේ යුරිනරි යුරෝබිලිනෝජන් ඊට පස්සේ ගෝල්ස්ටෝන් ඔක්කොම බිලිරුබින් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙන නිසා එන කොම්ප්ලිකේෂන්ස්. ඒතොර ඉන්වෙස්ටිගේෂන්ස් විදියට සීරම් හෙප්ටෝග්ලොබියුලින් ලෙවල් එක බලන්න පුළුවන්. ඊට සංකොන්ජුගේටඩ් බිලිරුබින් ලෙවල් එක බලපුවා ඒවා ඉන්ක්‍රීස් වෙනවා. හෙප්ටෝග්ලොබියුලින් අඩු වෙන එක වෙන්නේ. ඊට පස්සේ යුරෝබිලින් එහෙම යූරින් වල ඒ ලෙවල්ස් වැඩි වෙන්න පුළුවන්. ට්‍රීට්මන්ට් විදියට ඉතින් අන්ඩර්ලයින් කෝස් එක තමයි ට්‍රීට් කරන්න වෙන්නේ. සිවියර් ෆෝම් එකක් නැති බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරන්න වෙනවා. පොලිසයිතිමියා කියලා කියන්නේ RBC කවුන්ට් එක වැඩි වෙන එක. ඒතර ආපහු ඒක ක්ලැසිෆයි කරන්න පුළුවන් ඇබ්සලූට් and රිලේටිව් කියලා. ඇබ්සලූට් කියලා කියන්නේ ඇත්තටම RBC කවුන්ට් එක වැඩි වෙන එක. රිලේටිව් කියලා කියන්නේ RBC කවුන්ට් එක වැඩි වෙනවා කියන්නේ RBC ප්‍රොඩක්ෂන් එකවත් මොකක්වත් වැඩි වෙලා නෙමෙයි මේ ප්ලාස්මා එක අඩුවීම නිසා සාපේක්ෂව RBC කවුන්ට් එක වැඩි වෙලා වගේ පේනවා. ඒක තමයි රිලේටිව් කියලා කියන්නේ. ඇබ්සලූට් එකත් ආපහු කොටස් දෙකකට බෙදන්න පුළුවන් ප්‍රයිමරි and සෙකන්ඩරි කියලා. ප්‍රයිමරි කියලා කියන්නේ දැන් RBC දැන් ඇබ්සලූට් පොලිසයිතිමියා වලදී RBC ප්‍රොඩක්ෂන් එක ඇත්තටම වැඩි වෙනවා. ඒතර වැඩි වෙන්නේ දැන් මෙතන ප්‍රයිමරි කන්ඩිෂන් එකක් කියලා කියන්නේ ඒකේ වැඩි වෙන්නේ බෝන් මැරෝ එක තියෙන ප්‍රශ්නයක් නිසා. සෙකන්ඩරි කියලා කියන්නේ බෝන් මැරෝ එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඊට පරිබාහිර වෙන කොහේ හරි. ඒතකොට ප්‍රයිමරි පොලිසයිතිමියා වලට උදාහරණයක් තමයි ප්‍රයිමරි ඇබ්සලූට් පොලිසයිතිමියා වලට පොලිසයිතිමියා රුබ්‍රා වේලා. ඒකෙදි මේ බෝන් මැරෝ එකේ ප්‍රශ්නයක්. ඒකෙදි මේ RBC තරක් නෙමෙයි WBC ඒ වගේ අනිත් බ්ලඩ් සෙල්ස් හැදෙන එකත් වැඩි වෙනවා. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ RBC ප්‍රොඩක්ෂන් එක වෙන තැන. ඒතර ඒක නිසා තමයි ප්‍රයිමරි මේ පොලිසයිතිමියක් විදිහට ඒක ගන්න. සෙකන්ඩරි පොලිසයිතිමියා කියන්නේ මේ RBC ප්‍රොඩක්ෂන් එක වෙන තැන නෙමෙයි. කියන්නේ බෝන් මැරෝ එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඊට වෙන කොහේ හරි. සාමාන්‍යයෙන් හයි ඇල්ටිටියුඩ් එක ටික කාලයක් ඉන්නකොට පොලිසයිතිමියා වෙන්න පුළුවන්. ඒ කියන්නේ RBC ප්‍රොඩක්ෂන් එක වැඩි වෙන්න පුළුවන්. අපි කිව්වනේ කලින් කොහොමත් හයි ඇල්ටිටියුඩ් වෙද්දී වෙන්නේ එරිත්‍රොපොයිටින් සික්‍රීෂන් එක වැඩි වෙලා ඒකෙන් තමයි ට්‍රිගර් වෙන්නේ RBC ප්‍රොඩක්ෂන් එක. මේ එරිත්‍රොපොයිසිස් එක ට්‍රිගර් වෙන්නේ එහෙම. ඒතර ඒක බෝන් මැරෝ එකේ ප්‍රශ්න නෙමෙයි හයිපොක්සියා තමයි ප්‍රශ්නේ උනේ මේ වක්‍රාකාරව. ඒතර ඒක ෆිසියොලොජිකල් කන්ඩිෂන් එකක්. හයි ඇල්ටිටියුඩ් එකට ගියාට පස්සේ නිකම්ම ඇඟේම තියෙන ෆිසියොලොජි එක. මේ RBC ප්‍රොඩක්ෂන් එක වැඩි කරගන්න ඇඟේම තියෙන ෆිසියොලොජි එක. ඒතර ඒක ෆිසියොලොජිකල් සෙකන්ඩරි පොලිසයිතිමියා එක. සෙකන්ඩරි පැතොලොජිකල් වෙන්නේ අපි හිතමු කෙනෙක්ට සයනොටික් කන්ජෙනිටල් හાર્ට් ඩිසීස් කියලා අපි හිතමු. ඒ කියන්නේ රයිට් ටු ලෙෆ්ට් ෂන්ට් එකක් වගේ තිබ්බ කියලා හાર્ට් එකේ. එහෙම වුණොත් ඩිඔක්සිජනේටඩ් බ්ලඩ් මික්ස් වෙනවා ඔක්සිජනේටඩ් ඒවත් එක්ක. එහෙම වුණොත් ඇඟේ ටිෂු වලට මේ ඔක්සිජන් සප්ලයි එක අඩු වෙලා හයිපොක්සික් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒක ට්‍රිගර් කරනවා එරිත්‍රොපොයිටින් සික්‍රීෂන් එක. ත්‍රාපෝ පොලිසයිතිමියා තමයි. එහෙම නැත්නම් අපි හිතමු කිඩ්නි එකේ හරි කොහේ හරි එරිත්‍රොපොයිටින් සික්‍රීටරි ටියුමර් එකක් තිබ්බ කියලා. ඉතින් ආපහු එහෙම වෙන්නේ එරිත්‍රොපොයිටින් සික්‍රීෂන් එක වැඩි නිසා ආපහු පොලිසයිතිමියා. ඒතකොට ටියුමර් එකක් කියන්නේ ඒක රෙගියුලේට් වෙන්නේ නැහැ බාහිර සාධක වලින්. එතකොට ටියුමර් එක එයාගේ රේට් එකකින් මේ බාහිර සාධක වලට බලපෑමක් නැතුව එයාගේ රේට් එකකින් එරිත්‍රොපොයිටින් සික්‍රීෂන් කරනවා. එහෙම වුණොත් එරිත්‍රොපොයිටින් සික්‍රීෂන් එක හැම වෙලාවෙම වැඩි.
මේ ඒ කියන්නේ ඒ ටියුමර් එකක වෙන සික්‍රීෂන් ෆීඩ්බැක් ඉන්හිබිෂන් වලට යටත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා අඩු වැඩි වෙන්නේ නැහැ. ඒක රේට් එකෙන් ටියුමර් එකෙන් සික්‍රීට් වෙනවා එරිත්‍රොපොයිටින්. ඒ නිසා ආපහු පොලිසයිතීමියා තමයි. එහෙම නැත්නම් කාලයක් තිස්සේ ලං එකේ තියෙන මොකක් හරි ලං ඩිසීස් එකක් තිබ්බොත් හරියට වෙන්ටිලේෂන් වෙන්නේ නැතුව එතකොට ආපහු ඔක්සිජන් ප්‍රමාණය අඩුයි බ්ලඩ් වල. ඒතකොට ඒකෙන් හයිපොක්සිය ඇවිල්ලා ආපහු ට්‍රිගර් වෙනවා එරිත්‍රොපොයිටින් සික්‍රීෂන් එක ආපහු පොලිසයිතීමියා තමයි. මේ දැන් කතා කරපු ඔක්කොම ඇබ්සලියුට්. ඒ කියන්නේ RBC ප්‍රොඩක්ෂන් එක ඇත්තටම වැඩි වෙනවා. නමුත් රිලේටිව් පොලිසයිතීමියා වලදී වෙන්නේ RBC කවුන්ට් එක නෝමල්. නමුත් ප්ලාස්මා ලෙවල් එක අඩු වෙනවා වෙන මොකක් හරි මේ සාධකයක් නිසා. ඒතකොට ඩිහයිඩ්‍රේෂන් හරි වොමිටිං හරි ඩයරියා acute pancreatitis SIADH ඒ ඔක්කොම කන්ඩිෂන් වලදී වෙන්නේ ප්ලාස්මා ලෙවල් එක අඩු වෙන එක. එහෙම නැත්නම් ඇඟේ මේ ෆ්ලුයිඩ් වොලියුම් එක අඩු වෙනකොට. ඒතර නමුත් RBC කවුන්ට් එක නෝමල් තියෙන නිසා ප්ලාස්මා ලෙවල් එක අඩු වීමෙන් වෙන්නේ සාපේක්ෂව RBC කවුන්ට් එක වැඩි වෙලා පේන එක. ඒක පොලිසයිතීමියාම තමයි ඉතින් ඒත්. සාමාන්‍ය පොලිසයිතීමික් පේෂන්ට් කෙනෙක්ට හයිපර්ටෙන්ෂන්, ඇන්ජයිනා, ඉන්ටර්මිඩියට් ක්ලෝටිකේෂන් ඔය වගේ ක්ලිනිකල් ෆීචර්ස් එන්න පුළුවන්. පොලිසයිතීමියා තියෙන කෙනෙක්ගේ එතකොට හිමටොක්‍රිට් එක ගොඩක් වැඩි. එතකොට හයි හිමටොක්‍රිට් ලෙවල් එකක් තියෙනකොට බ්ලඩ් වෙසල් වල NO වලින් වෙන ඒ කියන්නේ නයිට්‍රික් ඔක්සයිඩ් වලින් වෙන වෙසෝඩයිලේටරි ඉෆෙක්ට් එක ඉන්ටර්ෆියර් වෙනවා. ඒතර ඒක හයිපර්ටෙන්ෂන් වෙන හේතුවක් වෙන්න පුළුවන්. නමුත් එච්චර දුරට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඇන්ජයිනා ඊට පස්සේ ඉන්ටර්මිඩියට් ක්ලෝටිකේෂන් වගේ වෙන්නේ බ්ලඩ් වල ෆ්ලෝ රේට් එක අඩු වෙද්දී. ඒ කියන්නේ දැන් හිමටොක්‍රිට් එක වැඩි නිසා විස්කොසිටි එක වැඩි බ්ලඩ් වල. නිසා බ්ලඩ් ගලන්නේ ගලන හැකියාව අඩුයි. ඒ නිසා ටිෂු පර්ෆියුෂන් අඩු වෙන්න පුළුවන්. එතකොට ඇන්ජයිනා එන්න පුළුවන්. මයෝකාඩියම් එකට ටිෂු පර්ෆියුෂන් අඩු වෙනකොට ඉන්ටර්මිඩියට් ක්ලෝටිකේෂන් කියන්නේ ටික දුරක් සාමාන්‍යයෙන් ඇවිදගෙන යද්දී කකුල එහෙම මසල් පේන් එකක් එන එක. ඒතොර ඒවත් මසල් එකට වෙන පර්ෆියුෂන් අඩු වෙලා ඒතොර ඒක වෙන්නේ අර විස්කොසිටි එක බ්ලඩ් වල වැඩි වෙලා මේ ගැලීමේ හැකියාව අඩු වෙන නිසා. ඒ වගේම පොලිසයිතීමික් පේෂන්ට් කෙනෙක්ට ඉක්මනින් බ්ලීඩින් වෙන්න පුළුවන්. ඒ වගේම සයනෝසිස් වෙන්න පුළුවන්. මොකද මෙයාගේ RBC කවුන්ට් වැඩි. ඒ නිසා මේ ලංග්ස් හරහා යද්දී ඒක ලංග්ස් වෙන්ටිලේට් වෙලා ඊට පස්සේ ඔක්සිජන් සමග අමාරු වෙද්දී ලංග්ස් වලදී සම්පූර්ණයෙන් තියෙන RBC හැම එකක්ම වගේ මේ ඔක්සිජනේෂන් වෙන ගතිය අඩුයි. මොකද RBC කවුන්ට් වැඩි නිසා. ඒ නිසා ඒ RBC ම ආපහු සර්කියුලේෂන් එකේ යද්දී ටිෂුස් පහු කරගෙන යද්දී ඉක්මනින් ඩිऑක්සිජනේටඩ් ෆෝම් එක බවට පත් වෙනවා. ඒ නිසා ස්කින් එකේ එහෙම නැත්නම් මියුකසල් මෙම්බ්‍රේන් වල එහෙම ඩස්කි බ්ලුයිෂ් ඩිස්කලරේෂන් එක එනවා. අර විදියට ඩිऑක්සිජනේටඩ් හිමොග්ලොබින් ඇකියුමුලේට් වෙලා. arrest of bleeding එහෙම නැත්නම් අපි කියනවා hemostasis කියලා. සාමාන්‍යයෙන් ස්මෝල් බ්ලඩ් වෙසල් එකකට ඉන්ජරි එකක් වුණාන් පස්සේ වෙන්නේ ඉන්ජර්ඩ් වෙච්ච තැනින් එක්සෙසිව්ලි බ්ලීඩින් වෙන එක නවත්තන්න ඕන. ඒ නිසා එතන එක්සෙසිව්ලි බ්ලීඩින් වෙන එක වළක්වන්න වෙන ක්‍රියාවලිය තමයි hemostasis කියලා කියන්නේ. ඒතකොට hemostasis කියන ක්‍රියාවලිය highly regulated process එකක්. ඒ කියන්නේ විශේෂයෙන්ම blood clots ඇති වෙන එක highly regulated. මොකද අනවශ්‍ය විදියට clots හැදෙන එකත් ඒකත් ඇඟට අහිත කරයි. ඒ වගේම clots නොහැදී තියෙන එකත් ඇඟට අහිත කරයි. මොකද excessively bleeding වෙන්න පුළුවන් නිසා. නිසා මේ දෙපැත්තම balance එකේ තියාගන්න මේ ගොඩක් හොඳින් මේක regulate වෙලා තියෙන එක mechanism වලින්. ඒතකොට සාමාන්‍යයෙන් වෙන්නේ ඒ වගේ small blood vessel එක rupture වුණාට පස්සේ ඒ blood vessel එක ඉස්සෙල්ලා vaso constriction. ඒතකොට constrict වුණාට පස්සේ ඊළඟට ඒ හරින් යන platelets වලින් ඒ damage වෙච්ච තැන පොඩි clot එකක් හැදෙනවා. ඒ clot එක හැදෙන එක stabilize කරන්න තුන්වෙනි වැඩේ විදියට coagulation pathway එක වෙලා ඒ කියන්නේ clotting cascade එක වෙලා fibrin හදනවා. ඒ එහෙම හැදෙන fibrin mesh එකක් විදියට අර කලින් හැදිච්ච temporary හැදිච්ච platelet plug එක උඩ තැම්පත් වෙලා ඒක platelet plug එක stabilize කරනවා. එතකොට මේ වැඩ තුනම එකිනෙකට සම්බන්ධයි. ඒ වැඩ තුනෙන් vasoconstriction කියන එකයි temporary platelet plug එක හැදෙන එකයි කියන දෙක අයිති වෙනවා primary hemostasis විදියට.
ඊතෙන් එතනින් එහාට සිද්ධ වෙන එක කියන්නේ coagulation path එක වෙන එක. ඒක අයිති වෙන්නේ secondary hemostasis එක විදියට. ඒතකොට ඉස්සෙල්ලා වෙන වැඩේ තමයි vasoconstriction කියන එක. ඒතකොට අපි හිතමු කොහේ හරි තැනක small blood vessel එකක් damage වුණා. ඒතකොට damage වෙනකොට ඒකේ blood vessel එකේ අපි දන්නවා endothelium කියලා එකක් තියෙන ඇතුළම ලේ එක. endothelium එක damage වෙනවා කියලා හිතමු. එතකොට වෙන්නේ ඒ හරියෙන් යන platelet කියන ඒවා activate වෙනවා. සාමාන්‍යයෙන් platelet එකක් activate වෙනකොට වෙන්නේ ඒකේ හැඩය වෙනස් වෙන එකක් වෙනවා. ඒ වගේම ඒකේ ඇතුලේ platelet එක ඇතුලේ තියෙන එක secretions එළියට නිදහස් කරනවා. degranulation එක වෙනවා. ඒ නිසා shape එක වෙනස් වෙන එකයි degranulation එකයි දෙකම වෙනවා platelet activate වෙනකොට. කොහොම හරි ඔන්න ඔය විදියට platelet activation එකේදී නිදහස් වෙන එක substances ඒ කියන්නේ thromboxane A2 serotonin ඒ වගේ ඒවා තමයි හේතු වෙන්නේ ඒ rupture වෙච්ච තැන vasoconstriction වෙන්නේ. ඒතර vasoconstriction එක නිසා blood vessel එකේ lumen එක පොඩි වෙනවා. ඒතර blood flow එක අඩු වෙනවා. සමහර වෙලාවට මේ මෙහෙම වෙන vasoconstriction එකම ප්‍රමාණවත් bleeding නවත්තන්න. ඒතර ඊට පස්සේ වෙන වැඩේ තමයි platelet plug එක හැදෙන එක. ඒතර ඉස්සෙල්ලාම හැදෙන platelet plug එක తాවකාලිකයි. ඒ නිසා අපි කියනවා temporary platelet plug කියලා. ඒක ස්ටැබිලයිස් කරන එක තමයි තුන්වෙනි පියවරේදී එහෙම නැත්නම් coagulation system එක අවසානයේදී හැදෙන fibrin වලින් කරන්නේ. අතර අපි කලින් කිව්ව විදිහට damage වෙච්ච තැන තියෙන endothelium එකේ මේ ඒ කියන්නේ endothelial layer එක discontinuous වෙලා තියෙනවා. ඒ නිසා endothelium එකට යටින් තියෙන subendothelial tissue එකේ තියෙන collagen තියෙන ඒවා expose වෙලා තියෙන්නේ දැන් blood වලට. දැන් මොකද වෙන්නේ අර activate වෙච්ච platelet ඒ හරිය තියෙන ඒවා අන්න අර කොලජන් වලට රිසෙප්ටර්ස් හරහා සම්බන්ධ වෙනවා. ඔන්න ඔය ක්‍රියාවලියට කියනවා platelet addition කියලා. ඒ විදියට platelet වලට කොලජන් වලට බැඳෙන්න අතරමැදියෙක් විදියට ඕන වෙනවා von Willebrand factor එක. ඒතර මේ අතරතුරේදී platelet වලින් දිගටම අර එක secretions නිදහස් කරනවා. ඒ අතර තියෙනවා thromboxane A2. thromboxane A2 කියන්නේ vasoconstrictor කෙනෙක් වගේම platelet aggregator කෙනෙක්. ඒ නිසා ඒ හරියට අර අහල පහලින් යන තව තවත් platelet ඇවිල්ලා aggregate වෙනවා. aggregate වෙලා අර plug එක හදනවා. ඒ ක්‍රියාවලියට තමයි කියන්නේ platelet aggregation කියලා. ඒ නිසා temporary platelet plug එක හැදෙද්දී ඉස්සෙල්ලා platelet activate වෙන්න ඕන. platelet activation, ඊට පස්සේ platelet addition, ඊට පස්සේ platelet aggregation. තුන්වෙනි පියවර විදිහට තමයි coagulation system එක වෙන්නේ. එතකොට coagulation system එකට දායක වෙන්නේ අපේ ඇඟේ තියෙන clotting factors blood වල. clotting factors හදන්නේ liver එකේ සාමාන්‍යයෙන්. clotting factors තියෙනවා 12ක්. එකේ ඉඳලා 13ට යනකම් 6 වෙනි අංකය අතරින් ඕනේ. එතකොට clotting factors 12යි ඔක්කොම. ඔය clotting factors කියලා කියන්නේ inactive අවස්ථාවේ තියෙන enzymes. ඒතර clotting cascade එකේදී වෙන්නේ inactive අවස්ථාවේ තියෙන enzymes එකින් එක activate වෙන එක. activate වෙලා අන්තිමේදී clotting cascade එක අවසානයේදී coagulation system එක අවසානයේදී ආරමුණ තමයි soluble form එකක් විදිහට තියෙන fibrinogen insoluble fibrin බවට පත් කරන එක. ඒතර ඒ insoluble fibrin තමයි අර කලින් හැදිච්ච platelet temporary platelet plug එක උඩ mesh එකක් විදිහට තැම්පත් වෙලා ඒක stabilize කරලා තියාගන්න. එතකොට මේ සාමාන්‍යයෙන් මේ clotting cascade එකේදී වෙන්නේ එක clotting factor එකක් activate වුණාට පස්සේ ඒ activate වෙච්ච clotting factor එකෙන් ඊළඟට තියෙන inactive clotting factor එකක් activate කරන එක. ඒ නිසා මේක මේ biological amplification system එකක්. ක්‍රමයෙන් amplify වෙවි තමයි යන්නේ. ඒ නිසා තයි වගේම positive feedback system එකක් කියලා කියනවා. clotting cascade එකේ තියෙනවා ප්‍රධාන වශයෙන් intrinsic and extrinsic කියලා pathway දෙකක්. ඒ දෙකම අන්තිමේදී වෙලා common pathway එකකදී එකතු වෙලා අන්තිම common pathway එකේ අවසානයේදී තමයි fibrinogen වලින් fibrin හැදෙන්නේ. ඒතකොට සාමාන්‍ය කෙනෙක්ගේ blood clot වෙන්න පුළුවන් ඇඟ ඇතුලේදී ඒ වගේම ඇඟෙන් එළියට ගත්තට පස්සෙත්. ඒ නිසා in vivo and vitro අවස්ථා දෙකේදීම clot වෙන්න පුළුවන් blood වලට. සාමාන්‍යයෙන් ඇඟෙන් එළියේදී clot වෙනවා නම් එහෙම වෙන්නේ intrinsic pathway එක හරහා. ඇඟ ඇතුලේ blood clot වෙනවා නම් වෙන්නේ
ඉන්ට්‍රින්සික් පාත් එක වෙන්න පුළුවන්, එක්ස්ට්‍රින්සික් පාත් එක වෙන්න හරහා වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඇඟෙන් එළියේ බ්ලඩ් ක්ලොට් වෙන එක වෙනවා නම් ඒක ට්‍රිගර් කරන්නේ බ්ලඩ් වෙටබල් සර්ෆේසස් එහෙම නැත්නම් ග්ලාස් සර්ෆේසස් වල වගේ ගෑවෙද්දී. ඒතර එහෙම සර්ෆේසස් වල ගෑවෙද්දී ෆැක්ටර් 12 තියෙන ඒවා ඇක්ටිවේට් වෙලා තමයි ඉන්ට්‍රින්සික් පාත් එක හරහා ක්ලොටින් කැස්කේඩ් එක පටන් ගන්න. ඇඟ ඇතුළේදී වෙනවා නම් ගොඩක් වෙලාවට ටිෂු රප්චර් එකක් වුණාට පස්සේ එක්ස්පෝස් වෙන කොලජන් වලින් ඒ වගේම ඩැමේජ් වෙච්ච ටිෂු වලින් නිදහස් කරන ටිෂු ෆැක්ටර්ස් ඒ කියන්නේ ටිෂු ත්‍රොම්බෝප්ලාස්ටින් වගේ වයින් තමයි ට්‍රිගර් වෙන්නේ ක්ලොටින් කැස්කේඩ් එක. ඒක එක්ස්ට්‍රින්සික් එක හරහා වෙනවා නම් ගොඩක් වෙලාවට ටිෂු ත්‍රොම්බෝප්ලාස්ටින් නිදහස් වෙලා ඒ වයින් තමයි ට්‍රිගර් වෙන්නේ. ඉන්ට්‍රින්සික් පාත් එක හරහා වෙද්දී වෙන්නේ අර එක්ස්පෝස් වෙන කොලජන් වලින්. ඒතකොට එක්ස්ට්‍රින්සික් සිස්ටම් එක අපි කිව්වා ට්‍රිගර් වෙන්නේ ටිෂු ත්‍රොම්බෝප්ලාස්ටින් වගේ ටිෂු ෆැක්ටර්ස් වලින්. ඒතර ඒකදී වෙන්නේ ඒ ටිෂු ෆැක්ටර්ස් නිසා ඉන්ඇක්ටිවේටඩ් අවස්ථාවේ තියෙන ෆැක්ටර් 7 එක ඇක්ටිව් වෙනවා. මේ ඇක්ටිව් වෙලා තමයි එතනින් එක්ස්ට්‍රින්සික් පාත් එක ආරම්භ වෙලා ඉස්සරහට ක්ලොටින් කැස්කේඩ් එක ගලාගෙන යනවා. ඒතර ඔයගොල්ලන්ට පේනවා ඇති ක්ලොටින් කැස්කේඩ් එක මේක බලන්නේ නැතුව ලියන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි කිව්ව විදිහට එතන ඉන්ට්‍රින්සික් පාත් එක පටන් ගන්නෙ ෆැක්ටර් 12 එක ඇක්ටිව් වෙලා, එක්ස්ට්‍රින්සික් පාත් එක පටන් ගන්නෙ ෆැක්ටර් 7 එක ඇක්ටිව් වෙලා. ෆැක්ටර් 7 එක ඇක්ටිව් වෙන්නේ ටිෂු ත්‍රොම්බෝප්ලාස්ටින් වගේම නිදහස් වුණාට පස්සේ. ඉන්ට්‍රින්සික් පාත් එකේදී ෆැක්ටර් 12 එක ඇක්ටිව් වෙන්නේ අර කොලජන් වලට එක්ස්පෝස් වීමෙන් නිදහස් වෙන කිනිනෝජන් ඒ වගේම කැලික්‍රේන් වගේ සබ්ස්ටන්සස් නිසා. ඒතකොට ඇක්ටිවේට් වෙන ෆැක්ටර් 12 වලින් ෆැක්ටර් 11 ඇක්ටිවේට් කරනවා. ඒකෙන් ෆැක්ටර් 9 එක ඇක්ටිවේට් කරනවා. ෆැක්ටර් 9 හේතු වෙන ෆැක්ටර් 10 ඇක්ටිවේට් වෙන්නේ. ඒ වගේම එක්ස්ට්‍රින්සික් සිස්ටම් පාත් එකෙන් ඇක්ටිවේට් වෙලා එන ෆැක්ටර් 7 වලිනුත් ෆැක්ටර් 9 වගේම ෆැක්ටර් 10 දෙන්නම ඇක්ටිවේට් කරනවා. ඇක්ටිවේට් වෙච්ච ෆැක්ටර් 10 වලින් තමයි ප්‍රෝත්‍රොම්බින් තියෙනවා ත්‍රොම්බින් කරන්නේ. ඒ වගේම අතරමඟදී පේනවා ඇති ෆැක්ටර් 9 වලින් ෆැක්ටර් 10 ඇක්ටිවේට් කරන වැඩේට ඇක්ටිවේටඩ් ෆැක්ටර් 8 සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ෆැක්ටර් 10 ගෙන් ප්‍රෝත්‍රොම්බින් ඇක්ටිවේට් කරන වැඩේට ඇක්ටිවේටඩ් ෆැක්ටර් 5 සම්බන්ධ වෙලා තියෙනවා. ත්‍රොම්බින් වලින් තමයි අන්තිමේදී කොහොම හරි ෆයිබ්‍රිනෝජන් වලින් ෆයිබ්‍රින් හදන්නේ. ෆයිබ්‍රිනෝජන් කියන්නේ සොලියබල් ප්‍රෝටීන් එකක්. ඒක ඉන්සොලියබල් ෆයිබ්‍රින් බවට පත් කරන එක තමයි ත්‍රොම්බින් වලින් කරන්නේ. ෆයිබ්‍රිනෝජන් ෆයිබ්‍රින් වෙද්දී ඒකේ තියෙන පෙප්ටයිඩ් බොන්ඩ්ස් කීපයක් කැඩෙනවා. ඒ නිසා ත්‍රොම්බින් වලටම අපිට කියන්න පුළුවන් ඒක ප්‍රෝටියේස් එකක් කියලා. මොකද ප්‍රෝටීනයක් කඩපු නිසා. ඇත්තටම ත්‍රොම්බින් කියන්නේ සෙරීන් ප්‍රෝටියේස් එකක්. ඔය විදිහට ෆයිබ්‍රිනෝජන් වලින් හැදෙන ෆයිබ්‍රින් මුලින් ස්ටේබල් නැහැ. ඒක ස්ටැබිලයිස් කරන එක කරන්නේ තවදුරටත් ඇක්ටිවේට් වෙන ෆැක්ටර් 13 වලින්. ඒතර ෆැක්ටර් 13 ඇක්ටිවේට් කරන්නේ ත්‍රොම්බින් වලින්. ඒ ඔන්න ඔය කියන ගැලීම් සටහන තනියම අදගන්න පුළුවන් වෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි කියන විටමින් K ඩිෆිෂන්ට් එකක් තියෙන කෙනෙක්ගේ බ්ලීඩින් වෙන හැකියාව වැඩි, බ්ලීඩින් ටෙන්ඩන්සි එක වැඩි. මොකද විටමින් K කියන එක ඕන ක්ලොටින් ෆැක්ටර්ස් අතුරින් 2 7 9 10 2790 කොම්පාර්ට් එක. ඔන්න ඔය කියන ක්ලොටින් ෆැක්ටර්ස් වල පෝස්ට් ට්‍රාන්ස්ලේෂනල් මොඩිෆිකේෂන් වලට. මොකද ක්ලොටින් ෆැක්ටර්ස් කියන අපි කිව්ව විදිහට ඉන්ඇක්ටිව් එන්සයිම්ස් එහෙම නැත්නම් පොලිපෙප්ටයිඩ්ස්. පොලිපෙප්ටයිඩ් වල අපි දන්නවනේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් ට්‍රාන්ස්ලේෂන් වලින් පස්සේ පෝස්ට් ට්‍රාන්ස්ලේෂනල් මොඩිෆිකේෂන් කියලා જાත් එකක් වෙනවා. ඒතර අර කලින් කියපු ක්ලොටින් ෆැක්ටර්ස් 4 ඒ පෝස්ට් ට්‍රාන්ස්ලේෂනල් මොඩිෆිකේෂන් එකට විටමින් K ඕන. ඒතර අපි කතා කරා හීමොස්ටේසිස් ක්‍රියාවලිය ගැන. ඒ ක්‍රියාවලිය කොහේම හරි තැනක අවුලක් තියෙනවා නම් එයාට බ්ලීඩින් ඩිසෝඩර් එකක් එන්න පුළුවන්. ඒතර අපි කතා කරපු විදිහට හීමොස්ටේසිස් එකට ප්‍රධාන පාර්ශ්ව 3 දෙනෙක් සහභාගී වෙනවා. එකක් තමයි බ්ලඩ් වෙසල් වෝල් එක. ඊට පස්සේ ප්ලේට්ලට්, ඊට අමතරව ක්ලොටින් ෆැක්ටර්ස් එහෙම නැත්නම් ක්ලොටින් මෙකැනිසම් එක. ඉතින් ඔන්න ඔය පාර්ශ්ව තුනේ මොකක් හරි අවුලක් ආවොත් තමයි බ්ලීඩින් ඩිසෝඩර් එකක් එන්නේ. බ්ලඩ් වෙසල් වෝල් එකේ ප්‍රොබ්ලම් එකක් එන්න පුළුවන් විදිය තමයි ඉතින්
කනෙක්ටිව් ටිෂු අවුල් ගිහිල්ලා. ඒ කියන්නේ ඔය ස්කර්ව් ඩිසීස් එකේදී එහෙම විටමින් C විටමින් C අඩු වෙලා එතකොට කොලජන් සින්තෙසිස් එක හරියට කරගන්න බැරි වෙනවා. එතකොට සපෝටිව් ටිෂුස් වීක් වෙන්න ගන්නවා. එතකොට බ්ලඩ් වෙසල් ඉක්මනට රප්චර් වෙන්න පුළුවන්. රප්චර් වෙලා බ්ලීඩින් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ කන්ඩිෂන් ටිකක් තමයි ඔක උදාහරණ විදිහට තියෙන්නේ. ප්ලේට්ලට් ගත්තම ප්ලේට්ලට් වල ප්‍රශ්නයක් එන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඒක තමයි එක ප්ලේට්ලට් ගාන අඩු වෙලා වෙන්න පුළුවන්. ඒකට කියන ක්වොන්ටිටේටිව් ප්‍රොබ්ලම් එකක් කියලා. එහෙම නැත්නම් ප්ලේට්ලට් වල ෆන්ක්ෂන් අවුල් වෙන්න පුළුවන්. ඒක ක්වොන්ටිටේටිව් එකක්. ක්වොන්ටිටේටිව්ලි ගත්තම ඒ කියන්නේ ප්ලේට්ලට් ගාන අඩු වෙන එකට කියන නම තමයි thrombocytopenia කියලා කියන්නේ. ක්වොලිටේටිව්ලි එහෙම නැත්නම් ප්ලේට්ලට් ෆන්ක්ෂන් අවුල් වෙන එකට තමයි කියන thrombocytopenia කියන්නේ. ඒතර ප්ලේට්ලට් කවුන්ට් අඩු වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා ප්ලේට්ලට් ඇතුළු බ්ලඩ් සෙල්ස් ඔක්කොම වගේ හදන්නේ බෝන් මැරෝස් වල. ඒ නිසා බෝන් මැරෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒ කියන්නේ බෝන් මැරෝ සප්‍රෙෂන් aplastic anemia වගේ එකකදී ප්ලේට්ලට් කවුන්ට් පවා අඩු වෙන්න පුළුවන්. aplastic anemia වලදී වෙන්නේ බෝන් මැරෝ එකේ තියෙන hemopoietic tissues fat වලින් replace වෙන එක. idiopathic thrombocytopenia කියලා කියන්නේ idiopathic කියලා කියන්නේ අපි හේතුවක් දන්නේ නැති කන්ඩිෂන් වලදී කොහොමද ඒකදී වෙන්නේ ප්ලේට්ලට් ඩිස්ට්‍රක්ෂන් වන රේට් එක වැඩි වෙනවා සාමාන්‍ය රේට් එකට වඩා. ඒ වගේම පෝස්ට් ට්‍රාන්ස්ෆියුෂන් කන්ඩිෂන් එකකදී බ්ලඩ් වල තියෙන ප්ලේට්ලට් කවුන්ට් අඩු වෙන නිසා වෙන්න පුළුවන්. ඒ වගේම ස්ප්ලීනොමෙගලි එකකදී. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ ස්ප්ලීන් එකේ එක ෆන්ක්ෂන් එකක් තමයි ප්ලේට්ලට් ස්ටෝර් කරලා තියාගන්න එක. සාමාන්‍යයෙන් අපේ ඇඟේ හදන ප්ලේට්ලට් වලින් 25ක් විතර ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් ස්ප්ලීන් එකට. ඒතර ඉතුරු 75 තමයි සර්කියුලේෂන් එකට එන්නේ. ඒතර ස්ප්ලීනොමෙගලි වෙච්ච patient කෙනෙක්ට ස්ප්ලීන් එක එන්ලාර්ජ් නිසා එයාට සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඒ කියන්නේ 25ට වඩා ප්ලේට්ලට් ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. ඒතර එහෙම වෙද්දි වෙන්නේ සර්කියුලේෂන් එකට එන ප්ලේට්ලට් ප්‍රමාණය අඩු වෙන එක. ඒ නිසා අන්න ප්ලේට්ලට් කවුන්ට් අඩු වෙන එක විදියක් තමයි එහෙනම් ස්ප්ලීනොමෙගලි කියන්නේ. එන ඒකේ අනිත් පැත්ත හිතා ගන්න පුළුවන් මොකද්ද ස්ප්ලෙනෙක්ටොමි එකද. ඒ කියන්නේ ස්ප්ලීන් එක කපලා අයින් කරාට පස්සේ ප්ලේට්ලට් කවුන්ට් එහෙනම් ඔය කියන විදියට වැඩි වෙන්න ඕන සර්කියුලේෂන් එකේ. ඒතර අපි කලින් කිව්ව විදියට thrombocytopenia කියලා කියන්නේ ප්ලේට්ලට් වල ෆන්ක්ෂන් අවුල් වෙන විදි. ප්ලේට්ලට් ෆන්ක්ෂන් අවුල් වෙන පුළුවන් ඇන්ටි ප්ලේට්ලට් ඩ්‍රග් එකක් දුන්නාට පස්සේ ඒ කියන්නේ ඇස්ප්‍රින් වගේ එකදී. ඒකේ මෙකනිසම් මේක අපි ඉස්සරහට කතා කරනවා. හයිපර්ග්ලොබියුලිනීමියා. මොකද ඒකදී වෙන්නේ බ්ලඩ් වල ග්ලොබියුලින් ප්ලාස්මා ප්‍රෝටීන් ලෙවල් එක වැඩි වෙනවා. ඒතකොට ග්ලොබියුලින් වලට පුළුවන් බ්ලඩ් වලදී කැල්සියම් වගේ අයන් එක බැඳෙන්න. ඒතකොට කැල්සියම් වගේ අයන් එක බැඳලා ඒවා ට්‍රාන්ස්පෝර්ට් කරන ෆන්ක්ෂන් එක කරනවා ග්ලොබියුලින් ප්‍රෝටීන් වලින්. ඒතකොට ග්ලොබියුලින් ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කියන්නේ බ්ලඩ් වල තියෙන කැල්සියම් වල බවුන් ෆෝම් එක වැඩි ෆ්‍රී ෆෝම් එකට වඩා. මොකද වැඩිපුර ප්‍රමාණයක් ග්ලොබියුලින් ප්‍රෝටීන් එක බැඳලා තියෙන නිසා. මොකද කැල්සියම් එතකොට ඒ අවස්ථාවේදී අඩු වෙන නිසා ෆ්‍රී කැල්සියම් අඩු වෙන නිසා ප්ලේට්ලට් ෆන්ක්ෂන් අවුල් වෙන්න පුළුවන්. මොකද ප්ලේට්ලට් වල නෝමල් ෆන්ක්ෂන් වලට කැල්සියම් ඕන. ග්ලැන්සිමාන්ස් ඩිසීස් කියලා කියන්නේ ඒක ප්ලේට්ලට් වල තියෙන රිසෙප්ටර් ෆයිබ්‍රිනෝජන් වගේ ඒවට සඳහා තියෙන රිසෙප්ටර්ස් තියෙන ඒවා අවුල් වෙන එක. ඒතර ග්ලැන්සිමාන්ස් කියන ඩිසීස් එකට අයිති වෙන්නේ ප්ලේට්ලට් ක්වොලිටේටිව්ලි අවුල් වෙන කන්ඩිෂන් එකක් විදියට. ඒ වගේම ක්ලොටින් මෙකැනිසම් එකේ මොකක් හරි අවුලක් තියෙන්න පුළුවන්. ඒ අවුල සමහරට ඉන්හෙරිටඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇක්වයර්ඩ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉපදුනාට පස්සේ ඇති වෙන කන්ඩිෂන් එකක් වෙන්න පුළුවන්. ඉන්හෙරිටඩ් ඒවා යටතට ගෙනෙන්නේ ඔය හිමොෆීලියා B වගේ කන්ඩිෂන්. මොකද ඒ වගේම වොන් විලිබෑන් ඩිසීස් වගේ කන්ඩිෂන්. මොකද ඒවා ඉන්හෙරිටඩ් වෙන්න හේතුව ඒකදී වෙන්නේ ක්ලොටින් ෆැක්ටර් ඩිෆිෂන්සි එකක්. ඒ කියන්නේ හිමොෆීලියා කියලා කියන්නේ ෆැක්ටර් 8 ඩිෆිෂන්ට් උනොත්, හිමොෆීලියා B කියලා කියන්නේ ෆැක්ටර් 9 ඩිෆිෂන්ට් උනොත් වොන් විලිබෑන් ඩිසීස් එකදී වොන් විලිබෑන් ෆැක්ටර් එක තමයි ඩිෆිෂන්ට් වෙන්නේ. මොකද ඒවා ඉන්හෙරිටඩ්. මොකද අපි දන්න ප්‍රෝටීන් ෆැක්ටර්ස් කියලා කියන්නේ පොලිපෙප්ටයිඩ්. ඒ කියන්නේ ප්‍රෝටීන් හදන්න නම් ඒ සඳහා කෝඩ් කරන ජීන් තියෙන්න ඕනේ. ජීන් එකේ මියුටේෂන් එකක් හරි මොකක් හරි හේතුවක් නිසා තමයි එතකොට ඒ අදාළ ෆැක්ටර් එක නැත්නම් මේ ප්‍රෝටීන් එක ඩිෆිෂන්ට් වෙන්නේ. ඒ නිසා ඔය දැන් අපි කිව්ව ලෙඩ තුන ඉන්හෙරිටඩ්. ඒ වගේම විටමින් K ඩිෆිෂන්සි එකක් වගේ ඇවිල්ලා
ක්ලොටින් මෙකනිසම් එක අවුල් වෙන්න පුළුවන්. මොකද විටමින් K අපි දන්නවා ඕන වෙනවා ක්ලොටින් ෆැක්ටර්ස් 2යි 7යි 9යි 10යි 2790 කියන ක්ලොටින් ෆැක්ටර්ස් අතරේ පෝස්ට් ට්‍රාන්ස්ලේෂනල්